සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ බලානි කතමානි චත්තාරි පඤ්ඤා බලං විරිය බලං අනවජ්ජ බලං සංඝා බලන්ති. පින්වත්නි, අදත් මේ උතුම් තථාගත දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා දකුණු පයාගල පදිංචි චන්ද්‍රකාන්ති ගුණසේකර ආත්මීය බිරිඳ අසේල පුතණුවන් රුක්ෂානි දියණිය ශානිකා දියණිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙන ඔබ සිළු දෙනාටමත් මේ උතුම් තථාගත ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සිළු දෙනාටම නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයක් ලැබේවා. සියලු දුක්ඛ දෝමනස්යන් නැති වෙලා හැම කෙනාටම යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත්තේ ගිය සති අපේ ධර්ම දේශනාව සඳහා පාදක කරගත්ත ගාථා පාඨයමයි. ලෝතුරු භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාවක් වන අංගුත්තර නිකායේ බල සංඝහවත්තු සූත්‍ර දේශනාවට අයත් වන ධර්ම කොටාසයක් මා ඔබට දේශනා කරන්නට යෙදුණා. මේ දේශනාවේදී පසුගිය සතියේදී අපි ඔබට සඳහන් කළා මේ ලෝකී ජීවත් වන මිනිසුන්ට ඇතිවෙන්නා වූ බය වර්ග පහක් පිළිබඳව. ඒ බය වර්ග පහ විදිහට මා සඳහන් කළේ පංචමානි භික්ඛවේ කියන වචනෙන් අපි පාවිච්චි කළා. මේ ලෝකේ ජීවත් වන මිනිසුන්ට ආජීවක බයන්, අසිලෝක බයන්, පරිසසාරජ්‍ය බයන්, මරණ බයන්, දුගති බයන් ආදී වශයෙන් ඒ දේශනාවේදී අපි පැහැදිලි කළේ මිනිසුන්ට ජීවත් වීමේ පිළිබඳව බයක් තිබෙනවා. ලෝකයේ මිනිසු යම් ආකාරයකින් බයින විට, අපහසයට නින්දාවට පත් කරන විට අප ඒ පිළිබඳව විශාල කම්පනයකට පත් වෙනවා. වේදනාවකට පත් වෙනවා. ඒ වගේම යම් ආකාරයකින් පිරිසක් ඉන්න තැනකට යම් කිසි කෙනෙකුට යන්න බයක් තිබෙනවා, සැකක් තිබෙනවා. මරණයට බයක් තිබෙනවා. කර්මානුරූපව අපි කරන කුසල කුසල කර්මයන්ට අනුකූලව අපි මරණින් පස්සේ යම් දුගතියක උත්පත්තිය ලබා ගනීවි යයි කියලා කිසියම් කෙනෙකුට මයක් තිබෙනවා. මෙන්න මේ බය වර්ග පහ ඔබ දන්නවා සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ තුල අපි මොනතරම් තනතුරු තාන්නමාන මොන තත්ත්වයක හිටියත් ගිහි පැවිදි වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ජීවිතයේ තුල ඇතිවෙන්නා වූ ප්‍රධානතම බය වර්ග පහක්. ඒ නිසා අපි කවුරුත් උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ තුල බයකින් සැකයකින් තොරව ජීවත් වෙන්න. හැමදාමත් හැම මොහොතකම අපි සෑම කෙනෙකුටම අපේ ජීවිතයේ තුල තියෙන කාරණාව තමයි බය කියලා කියන එක. බය සහ සැකය කියලා කියන කාරණා දෙකම මනුෂ්‍ය ජීවිතයේ තුල වෙලාගෙන පවතින කාරණාවක්. පින්වත්නි, මේ කියන බය වර්ග පහෙන් නිදහස් වීමට අවශ්‍ය කරන මඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අද ඔබට මා මේ දේශනාවේදී අන්න ඒ කියන කාරණාව තමයි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. අප ගිය සතියේ දේශනාව අවසානයේදී සඳහන් කළා
ඒ දේශනාවෙහි දිගුවක් විදියට අද දවසේදී ඔබට මේ දේශනාව සිද්ධ කරනවා යයි කියලා කියන කාරණාව. පින්වත්නි, තථාගතයන් වහන්සේ මේ බලය පිළිබඳව සඳහන් කරපු අවස්ථාවක්. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේම දේශනා කරන්නේම චත්තාරි මානි භික්ඛවේ බලානි කතමාන චත්තාරි. පඤ්ඤා බලං, විරිය බලං, අනවජ්ජ බලං, සංඝා බලං. බලය අපි කවුරුත් හොයන බලයක්. නිවසේ සිට රාජ්‍ය තාන්ත්‍රය දක්වාම මිනිස්සු තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විවිධ වෙරවීරිය කටයුතු වල නිරත වෙනවා. කොතෙන්ට ගියත් බලයක් අල්ලගන්න උත්සාහ කරනවා. මා සඳහන් කරන්නේ මේ බලයත් එක්කම අපි ගොඩනගා ගන්නා, අල්ලා ගන්නා, රැස් කර ගන්නා දෙයක් තිබෙනවා. සමහර වෙලාවට සීල සමාදානයේ සඳහා පන්සලකට ගියපු කෙනෙක්, එහෙම නැත්නම් කිසියම් තැනකට ගියපු කෙනෙක් සෑම මාසිකකම ඒ ඇත්තෝ එවැනි තැන් වලට යනවා. ඊට පස්සේ Taman හැමදාමත් Taman වාඩි වෙලා ඉන්න තැනක් තියෙනවා. එතන අල්ලා ගැනීම සඳහා සෑහෙන අනවතර උත්සාහයක නිරත වෙනවා. සමහර ඇත්තන් අපි දන්නවා උදේ පාන්දරින්ම සමහර වෙලාවට Taman විහෙර විහාරස්ථානට යන්නේ Taman ඉඳගන්නා තැන වෙනත් කෙනෙක් ඉඳගනිවියයි කියලා කියන චේතනාවෙන්. ඒ නිසා අපි කොතෙන්ද ගියත් අපිට පේනවා අපේ බලය තහවුරු කර ගැනීම සඳහා අපි විශාල උත්සාහයක් වෙහෙසක් ගන්නවා. ඔබ ඒ නිසා අපේ වචන පාවිච්චි කරලා අපි කරන සමහර ක්‍රියාවන් නිසා අපි බලය තහවුරු කරගන්න උත්සාහ කළත් මේ සියල්ලක්ම මුලාවට පත්වෙච්ච මිනිසුන්ගේ ජීවිතය තුළ තියෙන කාරණාවක්. මේක හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. කිසියම් කෙනෙකුට බලයක් ලැබෙනකොට ඒ බලය පාවිච්චි කරලා අන් අයට නොඑක ආකාරයෙහි හිංසාවන්, පීඩාවන් සිදු කරන අවස්ථාවන් තිබෙනවා. ඔබ රාජ්‍ය ආයතනයක, එහෙම නැත්නම් වෙනත් තැනක ජීවත් වෙන කෙනෙක්ද, වැඩ කරන කෙනෙක්ද, ඔබ දන්නවා ඒ ආයතනවල ඉන්න සමහර ඇත්තන් තමන්ට ලැබිලා තියෙන බලය පාවිච්චි කරලා අන් අය දැඩි ලෙස පීඩාවට පත්කිරීමක් කරනවා. එය දේශපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, වෙන රාජ්‍ය පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්. තමන්ට ලැබිලා තියෙන බලය ඊ타මත්ම අනිසි ලෙස පාවිච්චි කරලා ඊයත්ෝ අනිත් අය දැඩි ලෙසම පීඩාවට ලක් කරනවා. අනිත් කාරණාව තමයි බලයක් ලැබුණාට පස්සේ සමහර ඇත්තන්ට එය මහා අභිමානයක් විදිහට සලකනවා. තමන්ට එක ලොකු මාන්නයක් විදිහට සලකනවා. බලය තමන්ගේ ජීවිතයේ තියෙන ආභරණයක් විදිහට සලකනවා. ඒ නිසා සමහර ඇත්තන් හිතනවා, කල්පනා කරනවා බලයක් තිබෙන කෙනාට අනිවාර්යයෙන්ම ඒත්තු හිතනවා තමන්ට වඳින්න ඕනේ, ගෞරව කරන්න ඕනේ, තමන්ට සර් කියන්න ඕනේ, මැඩම් කියන්න ඕනේ. මේ ආදී වශයෙන් යම්කිසි ආකාරයක තමන් විසින්ම ගොඩනගාගත්ත ඒ මනෝමූලික කාරණාවක් තුල පින්වත්නි සමහර ඇත්තන් ජීවත් වෙනවා. බැලු බැල්මටම පේනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු එක්තරා ආකාරයකට තමන්ම සකස් කරගත්ත, පිළියෙල කරගත්ත, ගොඩනගාගත්ත යම්කිසි රාමුවක, කොටුවක තමන්ගේ ජීවිතය ගත කරනවා. සැබෑම යථාර්ථය නොවි. ඒ යථාර්ථයට වඩා හරි වෙනස්. සමහර වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ විශ්‍රාම ගියපු වැඩිහිටියෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත්නි, ඒ වැඩිහිටියෙක් විදියට ජීවත් වෙන ඔබට දැන් දැනෙනවා ඇති ඔබට ඔබේ ජීවිතයේ තුල තමන් තනතුරක් හෝ කිසියම් දෙයක් බලාපොරොත්තුෙන් යම් කිසි කටයුත්තක් සිදු කළා නම් ඒ කටයුත්ත සිදු කරපු වෙලාවේදී ඔබට ඒ දිනවල තිබිච්ච ඒ බලයේ ශක්තිය දැන් සියල්ලක්ම නැති වෙලා ගිහිල්ලා. ඔබ සමහර වෙලාවට හුදකලා වෙච්චි, ඒ වගේම මානසික වශයෙන් පීඩාවට පත් වෙච්ච, ඉරිස අහිමි වෙච්ච කෙනෙක් බවට පත් වෙලා. හැබැයි ඔබ තාමත් හිතනවා නම් මට ඉස්සර තිබිච්ච මහා අභිමානය, ඒ වගේම මට ගෞරව කරපු එක සියල්ලක්ම තවදුරටත් තියෙන්න ඕනේ කියලා. ඒක මුලාවක්, බොරුවක්. ඒ නිසා ඔබට තේරෙනවා ඇති තථාගතයන් වහන්සේගේ මේ දේශනාව මොනතරම් ප්‍රායෝගිකව අපට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද? මොනතරම් ජීවිතයේ යථාර්ථවාදී විදියට ඇත්ත ඇතිසැටියෙන් දකලා ජීවත් වීම. දේශනාවේදී ඔබට අවධාරණය කරන්නේම ඇත්ත ඇතිසැටියෙන් දැකලා ජීවත් වෙන්න. පින්වත්නි, ඒ කටයුත්ත විශේෂයෙන් මේ වෙලාවේදී අපි ඔබට සිහිපත් කරන්නේ හේතුව මොකද? මේ ඇත්ත ඇතිසැටියෙන් නොදකින තාක්කල් අපට අපේ ජීවිතය තුළ
එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ බලයක් විදියට අපි හිතාගෙන ඉන්න, ගොඩනගාගෙන ඉන්න, සකස් කරගෙන ඉන්න අපේ පරම්පරාවල් පිළිබඳව, අපේ කුල ගෝත්‍ර පිළිබඳව මේ බොහෝමයක් දේවල් මේ ජීවිතයේ තුළ බොහොම తాවකාලික වශයෙන් පවතින දේවල්. ඒ නිසා ඊට වඩා අපිට බොහොම ගැඹුරින් අපිට හිතන්න අවශ්‍ය වෙනවා. ඊට වඩා පළල් විදිහට අපේ ජීවිතය ගැන හිතන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා බලන්න ලෞතර බුදුහාමුදුරුවෝ ඔබට දේශනා කරපු කාරණාව මොනතරම් වටිනවාද, මොනතරම් ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගන්න පුළුවන්ද. අද මේ දේශනාවේදී මූලික කාරණාව පිළිබඳව එහෙම නැත්නම් මේ දේශනාවට පාදක කරගත්ත මූලිකම ගාථා පාඨය තුළ තියෙන කාරණාවන් 4 ඔබට මම මුලින් බොහොම සරල ආකාරයකට විග්‍රහ කරලා ඉන් පස්සේ අපි මේ දේශනාව පිළිබඳව වඩාත් හොඳින් ගැඹුරින් ඒ වගේම බොහොම සරල ආකාරයකට සහ ඔබට ඔබේ ජීවිතයේහි දෛනිකව ඔබට මුණ පාන්න සිදුවන කාරණාවන් සමග අපි බද්ධ කළ සාකච්ඡා කරමු. මොකද හේතුව මේ සාකච්ඡාවක් අවසානයේදී මේ දේශනාවක් අවසානයේදී අපේ එකම පරමාර්ථය බවට පත් වෙන්නේ සකල විද කෙලිස් නැති කරලා උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම. දැන් මේ පඤ්ඤා බලන් කියලා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනාවට ලක් කිරීමක් කරනවා. ඔබ දන්නවා තථාගතයන් වහන්සේගේ දේශනාවම ප්‍රඥාවන්තයයි කියලා කියනවා. මේ දේශනාවම ගැලපෙන්නේම ප්‍රඥාවන්තයන්ටමයි. මේ දේශනාව ගැලපෙන්නේම මහා තෘෂ්ණාවෙන් ජීවත්වන, අතෘප්තිකරව ජීවත්වන පිරිසකට නෙමෙයි, බොහෝම සැහැල්ලු විදියට ඒ වගේම Tamanගේ මසුරු මල අයින් කරලා ජීවත් වෙන්න පුළුවන් උත්සාහවන්ත වන පිරිසකට. මේ දේශනාව ගෝචර වෙන්නේම අඩාඬා වැළපි වැළපි ශෝකයට පත්වන මිනිසුන්ට වඩා මේ දේශනාව ගැලපෙන්නේම බොහොම සරල විදියට, නිදහස් විදියට, ඒ වගේම සන්තෝෂෙන් ජීවත් වන මිනිසුන්. මේ ධර්මයේ කියලා දෙන්නේ අඬන්න නෙමෙයි. මේ ධර්මයේ කියලා දෙන්නේ ඔබට වැළපෙන්නත් නෙමෙයි. ඔබ අඬන එකෙන් වැළපෙන එකුණුත් ගොඩේමට අවශ්‍ය කරන මගයි මේ ධර්මයේ තුල කියලා දෙන්නේ. මේ ධර්මයේ කියනකොට ඔබ අඬනවා නම්, වැළපෙනවා නම් ඔබ තාමත් දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. බොහොම සන්තෝෂෙන් ධර්මයේ අහන්න ඕනේ. බොහොම සන්තෝෂෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. හිතේ ලොකු සතුටක් ඇති කරගෙන, ලොකු ප්‍රීතියක් ඇති කරගෙන, සොම්නසකින් යුක්තව ඔබේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබේ චිත්ත ස්වභාවය ඊ타ත්ම පවිත්‍ර තත්යකට පත් වෙනවා. ඒ පවිත්‍ර තත්යකට පත්වීම නිසාම පින්වත්නි, ඔබේ ශාරීරික වශයෙන් ඔබේ ඥානවල බොහෝ වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා සන්තෝෂය ඊ타ත්ම වැදගත් වෙනවා. ඒ වගේම සැහැල්ලු භාවයෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මා සඳහන් කළා ප්‍රඥාවන්තයන්ටමයි. ඔව්, මේ ජීවිතයේ ඇත්ත තෝරාගත්ත කෙනෙකුට, ජීවිතේ බොහෝ දේවල් සොයාගෙන ගියපු කෙනෙකුට Tamanට නිවැරදි මඟ, එහෙම නැත්නම් Taman ජීවිතේ හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ ආරෝග්‍ය පරමාලාභ, කායික නිරෝගීකමත්, මානසික නිරෝගීකමත්. අපි මේ කියන කාරණාවන් දෙකම ගත්තට පස්සේ අපි හොයාගෙන ගිහිල්ලා තියෙන බොහෝ දේවල්, අපි අත්විඳලා තියෙන බොහෝ දේවල්, අපි අත්දැකලා තියෙන බොහෝ දේවල්. නමුත් මේ බොහෝ දේවල් වලින් මේ කියන කාරණාවන් Tamanගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයා මේ ධර්ම මාර්ගය හොඳට තේරුම් ගන්නවා. දැන් බලන්න පඤ්ඤා බලන් විදියට මේ දේශනාවේදී පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වන කෙනෙක් කුසලයක් අකුසලයක් කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රධානතම මූලිකම කාරණාව. සම්මාදිට්ඨි සූත්‍ර දේශනාවේදීත් පින්වත්නි පැහැදිලි කරනවා. කුසලයේ මොකක්ද? අකුසලයේ මොකක්ද? කුසල මූලයේ මොකක්ද? අකුසල මූලයේ මොකක්ද? මේක ඊ타ත්ම හොඳින් කල්පනාකාරී විදියට Tamanට තේරුම් ගන්න පුළුවන් නම් පින, එහෙම නැත්නම් පින් පව් දෙක, කුසල් අකුසල්, මේ දෙක අපිට හරියාකාර විදියට, නිසි ආකාර විදියට අපට තේරුම් ගන්නට අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා අපිට පේනවා මේ ලෝකයේ ජීවත් වෙන්නේ පින සහ කුසලය, ඒ වගේම අකුසලයේ සහ කුසලයේ කියලා කියන කාරණාවන් දෙක. කුසල් අකුසල් පින් පව් මේ දෙක අපි තාමත් කතා කරනවා. මිනිසුන්ගේ ජීවිතයේ තුල Tamanගේ සිතට ඇතිවෙන්නා වූ සිතුවිලි වල තියෙන ස්වභාවය. මේ ධර්මය කියලා කියන්නේම ඔබේ මනස ගැන කියන කාරණාවක්මයි. ඔබේ මනස තුළ දහසක් බුරබුරා පැන නගින ඒ චෛතසික ධර්මයන්, අපි කියන්නේ අකුසල චෛතසික ධර්මයන් බහුල වශයෙන් ඔබේ සිත තුළ උපදිනවා. ඔබ තේරුම් ගන්න ඕනේ මං කවුරු වගේ කෙනෙක්. මේ ධර්මයේ ඔබට කියලා දෙන්නේ Tamanගේ තියෙන සොයන් විවේචනයක් කරගන්න.
තමන්ගේ ජීවිතය තුළ තියෙන සොයං විවේචනයක් කරගන්න විට පින්නත්නි අපිට ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ සිතුවිල්ල තියෙන ස්වභාවය මොකක්ද කියන එක. ඔබ වැඩිපුරම තෘෂ්ණාවෙන් බරිත වෙන කෙනෙක්ද? ඔබ දන්නවා ඔබ කොයිතරම්නම් තෘෂ්ණා අධික කෙනෙක්ද? ඕනෙම දෙයකට ඔබේ ලෝභ සහගත සිතක් ඇති වෙනවා. ඔක්කොම දේවල් තමන්ට අයිති කරගන්න කියලා හැඟීමක් ඇති කරගන්නවා. මේ කියන ස්වභාවයේ தත්ත්වය අපිට පේනවා මනුෂ්‍ය ලෝකයේ තුල සෑම මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ තුල මේ කෙලෙස් තවපු නැති ජීවිත තුල දකින්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි දන්නවා අපේ ජීවිත තුල තෘෂ්ණාව මේ තෘෂ්ණා සහගත ස්වභාවය. ඒක Taman සොයන්ම තේරුම් ගන්න උනේ මම මොනතරම් තණ්හා අධික මිනිස්සෙක්ද කියලා කියන කාරණාව. ඊළඟට ඔබට කේන්තිය, තරහව, වෛරය, ක්‍රෝධය ඇති වෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕන මම කේන්තියට පත්වන වෛරී සහගත සිතක් තියෙන පුංචි දෙයකටත් කිපීමට ලක් වෙලා මිනිසු පිළිබඳව බොහෝ වෛරී සහගත චේතනාවෙන් යුතුව කටයුතු කරනවා. මේක ඔබ ඊළඟට හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. මම කවුද කියලා කියන කාරණාව තේරුම් ගැනීමේදී මෝහයටපත් වෙනවා. සමහර දේවල් තියෙනවා Tamanට හොඳ නරක තේරුම් කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා තේරුම් බේරුම් කරගන්න බැරිව Taman මම්මුලාවටපත් වෙනවා. හොඳ මොකක්ද, නරක මොකක්ද, කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද, කියවිය යුත්තේ මොකක්ද, නොකිය යුත්තේ මොකක්ද? මේ ඔක්කොම දේවල් පටලවාගෙන සමහර වෙලාවට ඊ타ත්ම අසීරු තත්යකටපත් වෙලා, ඊ타ත්ම අසහන තත්යකටපත් වෙලා ජීවිතය ගත කරනවා. බොහොම සරල විදිහට සඳහන් කළොත් ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන ස්වභාවයේ தත්ත්වය තමයි අපි හොඳ දේවල් අපිට කැමති දේවල් අපිට එකතු කරගන්නටත් අපි අකමැති දේවල් අපෙන් ඈත් කරගන්නටත් ගන්නා උත්සාහය. මේක තමයි සැබෑම යථාර්ථය. ජීවිතයේ මිනිස්සු මැරෙනකම්ම කරන්නේ Tamanට කැමති දේවල් Tamanට ලං කරගන්නටත් අකමැති දේවල් අයින් කරගන්නටත්. අපි බලමු මේ දේශනාවටම ගැලපෙන අට කතාවේ සඳහන් වන කාරණාවක් තිබෙනවා. නමුත් ජීවිතයේ මිනිස්සු මැරෙනකම්ම ඔය කැමති දේවල් එක්රාසි කරගන්නටත් අකමැති දේවල් අයින් කරගන්නටත් මේක කවදාවත් මිනිසුන්ට ඉවර කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගෙන් මැරෙන වැඩිම ප්‍රමාණයක් මරණයටපත් වෙන්නේ පින්වත්නි ඔය දෙකම Tamanට ජීවිතේ සම්පූර්ණ කරගන්න බැරුව. එයයි මුලාවටපත් වෙනවා කියලා සඳහන් කළේ. ඊළඟට මෙතනදී විරිය බලයේ විදිහට සඳහන් කළේ. මා සඳහන් කළානේ ඔබට බොහොම සංක්ෂිප්ත විදිහට මේ කාරණාව පැහැදිලි කරනවා. ඉන්පස්සේ අපි තරමක් දුරට විස්තරාත්මක විදිහට සඳහන් කරන්න පුළුවන්. විරිය බලයේ විදිහට මේ දේශනාවේ සඳහන් කරන්නේ කිසියම් කෙනෙක් මෙන්න මේ කුසල අකුසල ස්වභාවයේ தত্ত্বය, ඒ වගේම පින පව කියලා කියන කාරණාව කළු සුදු ආදී වශයෙන් දේශනාවේ සඳහන් වන මේ අකුසල ස්වභාවයන් தත්ත්වයන් මේවා ඊ타ත්ම හොඳින් හඳුනාගෙන තමන්ට තමන්ගේ සිත තුළ ඡන්දයක් ඇති කරගන්න අවශ්‍ය නැ කැමැත්තක් ඇති කරගන්න ඇති වෙනවා. මොකක්ද මේ කැමැත්ත? මේවා නැති කරන්න ඕන කියලා කියන ඒ ස්වභාවී தත්ත්වය. ඒ නිසා වීරිය වඩන්න ඕනේ. තමන්ගේ සිත ප්‍රධාන වීරියට නගන්න ඕනේ. ප්‍රධාන වීරියට නගලා තමන් බලවත් කෙනෙක් බවට පත් වෙලා, වීරියවන්ත කෙනෙක් බවට පත් වෙලා මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන. තමන් හොඳටම දන්නවා නම් තමන්ට මේ අකුසල සහගත ස්වභාවයන්, තමන්ගේ මානසික ස්වභාවයන් මේ විදිහට පවතිනවායයි කියලා ඔබ ඊළඟට කළ යුතු කාරණාව තමයි මෙය නැති කිරීම සඳහා ඔබ විරවීරිය වැඩිම කියලා කියන කාරණාව. එයයි මේ විරිය වැඩිම කියලා සඳහන් කළේ. මේ කාරණාවන් පිළිබඳව අපිට තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. අපි බලමු බොහොම නිදහස් විදියට ප්‍රායෝගික වශයෙන් සහ ඒ වගේම ඔබට ගලප ගන්න පුළුවන් ආකාරයකට මේ දේශනාවන් සිදු කරගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව විදිහට දේශනාවේ සඳහන් කළේ අනවජ්‍ය බලය. අනවජ්‍ය බලය කියලා කියන්නේ මේ ශාසනයට ඇතුළත් වෙච්චි, එහෙම නැත්නම් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක්. එයා හැම වෙලාවකම හැම අවස්ථාවකම Tamanට බලයක් විදිහට, ශක්තියක් විදිහට යොදා ගන්න අවශ්‍ය වෙනවා. Tamanගේ සිතින්, කයින්, වචනෙන් මේ කරන වචන ප්‍රකාශ කරන එක, ක්‍රියාවට නම් වෙන එක ඊ타ත්ම හරි පරිස්සමින් කළ යුතු වෙනවා. එහිම කළොත් එයාට ඒක ඊතර ආකාරයකට බලයක්, ශක්තියක් බවට පත් වෙනවා. මොකද සමහර වචන පින්වත්නි පිට වුණාට පස්සේ ඒ වචනේ ආපෝසරයක් ඇදලා ගන්න බෑ. අපි දන්නවා සමහරලාට කොයි තරම් හිතවත්කම්, ලිංගතුකම් තිබුණත් අපි අනවශ්‍ය ආකාරයකට සිහි කල්පනාවක් නැතුව යම් යම් වචන ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ වචනේ නිසා විශාල විනාශයක් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ සිත් තුළ ලොකු සිත් රිදවීම් සිදු වෙන්න පුළුවන්. ආපෝසරයක් ඒ ගිලිහිච්ච වචනය අපිට ඇදලා ගන්න බෑ. ඒ නිසා අපි
හැම අවස්ථාවකදීම පින්වත්නි ඊ타ත්ම කල්පනාකාරී විදියට ඒ වචන භාවිත කළ යුතු වෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට ওই ජනමාධ්‍යවල සමහර ප්‍රකාශ නිකුත් කිරීමේදී එක වචනයක් සමහරලාට තමන් යතින් අත්තර දෙමින් ප්‍රකාශයට පත් කළොත් ඒ බරපතල විදිහේ වැරද්දක් බවට පත් වෙනවා, චෝදනාවක් බවට පත් වෙනවා. සංඝහ බලන් කියලා හතරවෙනි කාරණාව විදිහට මේ දේශනාවේ දේශනා කළේ ඔබ දන්නවා දානීය, ප්‍රිය වචනීය, අර්ථචර්යාව, සමානාත්මතාව. මෙන්න මේ කියන කාරණා හතර පිළිබඳව සඳහන් කරනවා. මෙතනදී පින්වත්නි මේ සතර සංග්‍රහ විදිහට දේශනා කරපු කාරණාවේදී දානීය විදිහට සඳහන් කළේ යම් කිසි කෙනෙක් ධර්ම දානයක් දෙනවා නම් ඒ ධර්ම දානය තමයි අග්‍රතම ධර්ම දානීය බවට පත් වෙන්නේ. ඔබ දන්නවා කිසියම් කෙනෙකුට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අනුග්‍රහකත්වයක් දක්වනවා නම් අන් අයට ධර්ම මාර්ගය කියලා දෙනවා නම් ඒ වගේම දේශකයන්න් වහන්සේලාට ඒ අපපස්ථාන කරනවා නම් ඔබ දන්නවා අප ධර්ම දේශනාවන් සිද්ධ කරන නිසා අපේ පින්වත් පිරිස බොහෝ සෙයින් අපේ කටයුතු සඳහා පිට සොයා බලමින් ඒ අවශ්‍ය කරන ඒ ප්‍රත්‍ය පහසුකම් බොහොමයක් දේවල් ලබා දෙනවා. සෑම ස්වාමින් වහන්සේ නමකටම ඒ කටයුත්ත සිදු කරනවා. අපි හැමදාමත් ඔබට ඒ කටයුත්ත සිදු කරන නිසා පින් දෙනවා. අප නම් සාමාන්‍යයෙන් උදේ හවස වන්දනා කිරීමේදී උදව් උපකාර කරන ඔබ සියලු දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ දේශනාව සිදු කරන මොහොතේදීම මට ඔබට පින් අනුමෝදන් කිරීමක් කරන්න පුළුවන් විනාඩියකින් ඊයේ දවසේදී පින්වත්නි මම ගැබිනි මාතාවරුන් 10 දෙනෙකුට සහ ඒ වගේම වයස අවුරුදු 75කට වඩා වැඩිහිටි පිරිසකට 60 දෙනෙකුට අවශ්‍ය කරන පෝෂණ ආහාර එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය වියලි ආහාර ලබා දීමක් සිදු කළා. මාතලේ කන්දිවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඒ ගමේ ජීවත් වන පිරිසට ඒ නිසා මේ වෙලාවේදී බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා ඒ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කළා. විශේෂයෙන් ඒ සඳහා අපිට යම් ආකාරයක උදව්වක් උපකාරයක් මැලේසියාවේ මහා විහාරයෙන්ම අපිට ලැබුණා. අපේ විශේෂයෙන් පුසැල්ලේ විනීත ස්වාමින් වහන්සේත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. උන්වහන්සේ සිහිපත් කරමින් මේ වෙලාවේදී සියලුම දෙනාට අපි පින් අනුමෝදන් කරනවා. අප කරන හැම පුණ්‍ය කටයුත්තක්ම සිහිපත් කරමින් මුළු මහත් ලෝකවාසී සියලු දෙනාටම අපි ඒ පින බෙදා දෙන්නේ ඔබත් සාදුකාරයක් හෝ පවත්තලා ඔබේ නිවසේ සිට හෝ කිසියම් තැනක සිට ඒ සඳහා ඔබ දායකත්වයක් දරිය යුතු වෙනවා. එතකොට අපි පින ඔක්කොම බෙදා ගන්නවා. තනි මිනිස්සෙක් කරන්නේ නැතුව අපි සියලු දෙනාටම එකතු වෙලා ඒ කටයුත්තට අතහිත දෙන්න පුළුවන් නම් හිතකින් හරි සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒ ඊටමත් වැදගත් වෙනවා පින්වත්නි. මොකද හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ තනියෙන් පින් කරන්න එපා. තවත් පිරිසක් සහභාගී කරව ගන්නට. ඒ සහභාගී කරගත්තට පස්සේ Tamanට සසර තුල ලොකු කුසල ශක්තියක් ලැබෙනවා. තනියෙන් පිනක් කළා Taman ප්‍රාර්ථනා කළොත් ලෞකික වශයෙන් Tamanට සමහර දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි පරිවාර සම්පත්තියක් ඇත්තේ නැහැ. යම්කිසි පුණ්‍ය කටයුත්තක් සිදු කරලා ඒ පින සහාය වගේ මේ පුණ්‍ය කටයුතට තවත් පිරිසක් සම්බන්ධ කරගත්තොත් එහිදී සිදුවන්නේ සසරේදී අපි ප්‍රාර්ථනා කරන දේවල් අපිට ලැබෙනවා. ඒ වගේම මිනිසුන්ගේ අගහිකකමක් ඇතිවන්නේ නැහැ. බොහෝ පිරිවරක් සිටිනවා, පරිවාර සම්පත්තියක් තිබෙනවා. පිරිස කියලා කියන්නේ සම්පත්තියක්. ඒ නිසා ඔබ කරන හැම පුණ්‍ය කටයුත්තකදීම පිරිසක් ඒක රාශී කරගෙන කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපත් පෞද්ගලික වශයෙන් කරන හැම පුණ්‍ය කටයුත්තකම ලැබෙන උතුම් පින ශක්තිය අපේ net කාර්ය මණ්ඩලයටත් මුළු මහත් ලෝකයටමත් අපි අනුමෝදන් කරනවා. ඒ ඉතාමත් මෛත්‍රී සහගත චේතනාව යුක්තව ඊ දවසේදී සිදු කරපු ඒ උතුම් පුණ්‍ය කටයුත්තේ ආශිර්වාදයෙන් ලක්ෂ ගණනාවක අපි ඒ ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කළා. ඒ නිසා ඔබ සියලු දෙනාටමත් මේ වෙලාවේදී අපි පින් දෙනවා, අනුමෝදන් කරනවා. ඔබගේ ජීවිතයේ වඩාත් යහපත් වෙන්න මේ සසර දුක කෙලවර කරන්නට ඉපුණත් ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා සඳහන් කළේ දානීය විදියට මෙතනදී දේශනා කරන්නේ ඇත්ත වශයෙන්ම කනබොන දේවල් වලටත් වඩා ධර්ම දානයක් විදියට දෙන දේවල්. යම් කිසි කෙනෙකුට ඇත්ත වශයෙන්ම ප්‍රිය වචනෙන් අපිට කතා කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ප්‍රිය වචනෙන් කතා කරලා ඒ ප්‍රිය වචනයේ තුල ඔවුන්ගේ හිත සනසාලන්නට පුළුවන් නම් ඔබ දන්නව අද ලෝකේ ජීවත් වන මිනිස්සු මොනතරම් දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නවද? විශේෂයෙන් ලංකාවේ මිනිස්සු කොච්චර දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නවද? ප්‍රිය වචනයක් සමහරලාට අහන්න කෙනෙක් නැහැ. සමහර මිනිසුන්ට ආදරේ, කරුණාව, සෙනෙහස අවශ්‍ය වෙනවා. මහා මග ඉන්නා ජීවත් වන සමහරලාට යදියන්ට ආදරයෙන්, කරුණාවෙන් කතා කරන්න කෙනෙක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට ඔබේ නිවසේම ජීවත් වන වයසට ගිහිල්ලා ඉන්න අම්මා තාත්තා ආච්චි සීයා ඔවුන් ඇඳේ දවස් ගණන් මාස ගණන් වැතිරලා ඉන්නවා.
ආදරෙන් සෙනෙහසින් ලිංගතුකමින් කතා කරන්න කවුරුවත් ඇත්තේ නැහැ. ඒ නිසා ප්‍රේමනාපෝ ස්වභාවකින් යුක්තව කතා කරන්න පුළුවන් නම් ඒ කොච්චර වටිනවද? තවත් කෙනෙක් ජීවිතේ මහා දුක්ඛිත තත්යකට පත් වෙලා, ඛේද වාචකයට පත් වෙලා අපි ඔවුන්ගේ සිත් ගිනි තියනවාට වඩා ධර්මයේ සිසලසින් අපිට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම සනසල්ලන්ට ඒ ඊටමත් වැදගත් වෙනවා. මේ විලාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. එවැනි කෙනෙකුගේ හිත් නිවාලන්නට පුළුවන් කාරණාවක් තිබෙනවා. විශේෂයෙන් පහුගිය දවසක මගේ ජංගම දුරකථනයේට පණිවිඩයක් ලැබුණ කතා කළා. ඒ අපේ රටේ ඊටාත්ම කතාබහට ලක්විච්ච චරිතයක්. කිසිම කෙනෙක් මගෙන් විමසා සිටින්න එපා. ඇත්ත වශයෙන්ම ඒ කවුදයයි කියලා කියන කාරණාව. ඒ නිසා අපිට තේරුණා ඇය දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච කෙනෙක් බවට පත්වලා තිබුණා. මිනිස්සු බොහෝ දෙනෙක් ඇගේ සේවාව ලබාගෙන තිබුණා. ඒ වෙලාවේදී මම සඳහන් කරපු කාරණාවක් තිබුණා. ඇයගේ බොහෝ දීපල සම්පූර්ණයෙන් ගිනිබත් වෙලා තිබුණා. කෝටි ගණනක මිල මුදල් සියලු දේවල්. ඒ නිසා ඇයට මා සඳහන් කළේ ඔබ කම්පාවට පත් වී වන්නේ නැහැ. මුළු මහත් ලෝකයේටම සේවාවන් කරන කෙනෙකුගේ සා සේවාව ලබාගත් කෙනෙකුගේ ජීවිත තුළ තිබිච්ච මහා දුක්ඛිත ඛේදවාචකයක් අපි දැක්කා. ඒ දැක්කේ පෘථග්ජන මිනිසු විදියට. මම සඳහන් කළේ මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ අනිත්‍යතාවට යටත් වෙලා. මට මතකයි වරක් ඔබට මා දේශනා කරලා තිබෙනවා අජහං බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ පිළිබඳව. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බටහිර ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම සරල ආකාරයකට ධර්මයේ දේශනා කරන. ඒ සරල වුණත් එහි ගැඹුරක් තිබෙනවා. උන්වහන්සේගේ විහාරස්ථානයේ සම්පූර්ණයෙන් ගිනිබත් වෙනවා. ඒ ගිනිබත් වෙච්ච වෙලාවේදී උන්වහන්සේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනවා. අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ඊ타මත් මහන්සියලා මේ ස්වාමින් වහන්සේත් මහන්සි වෙලා Tamanගේ විහාරස්ථානයේ ගොඩනගා ගන්නවා. ලැබුගින්නක් ඇවිල්ලා සම්පූර්ණ විනාශ ස්වභාවයට පත් වෙනවා. බොහෝ මාධ්‍යවේදීන් මේ ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියේ ඔබ වහන්සේ මොනවද ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගෙන් ඉල්ලන්නේ? ඔබට මේ විහාරස්ථානයේ නැවතව තව ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ ගොඩනගා ගන්න අවශ්‍ය නිසා ඔබ වහන්සේ ඒ අයගෙන් මොන හරි ආධාරය ඉල්ලනවාද? මේ ස්වාමින් වහන්සේ කියපු කාරණාව හරිම වික්ෂ්මිතයි, හරිම පුදුමයි. හැමදාමත් මා හිතනවා කල්පනා කරනවා ධර්මයේ ප්‍රායෝගික වශයෙන් තේරුම් ගත්ත කෙනෙකුට මේ කාරණාව ඉතාමත් වටිනවා. උන්වහන්සේ සඳහන් කළේ මම අද තරම් සන්තෝෂෙන් ජීවත් වන කෙනෙක් ඇත්තේ නැහැ. ඒ සන්තෝෂෙන් ජීවත් වන කෙනෙක් ඇත්තේ නැහැ කියලා සඳහන් කළේ hina වෙලා සඳහන් කරන්නේ. හරි පුදුමයි. Tamanගේ සියලුම දේපල සහ Tamanගේ විශේෂයෙන් Tamanගේ විහාරස්ථානය සම්පූර්ණ ගිනිබත් වෙලා තිබිච්ච වෙලාවකදී මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය උන්වහන්සේ සඳහන් කරන්නේ අද මම ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. හේතුව කුමක්ද? ලෞතර භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය අද මම මගේ ඇස් 50 පිට මගේ ඇස් ඉදිරි පිට මම දැක්කා. ඒ තමයි මේ ලෝකයේ ගොඩනගා ගන්නා, සකස් කර ගන්නා, පිළියෙල කර ගන්නා මේ සියලුම දේවල් එක ක්ෂණයකින් එක මොහොතකින් නැති වෙලා යනවා, විනාශ ස්වභාවයටපත් වෙනවා. මේක මම බණ පොතේ අහලා තිබිච්ච කාරණාවක්. මම මේ ධර්ම මාර්ගයේ වඩන විටත් මේ අනිත්‍යතා දර්ශනය මම දැකපු කෙනෙක්. හැබැයි අද මගේ අත් දෙකින්ම ඇස් දෙකින්ම මේ කාරණාව දකින්නට ලැබුණා. ඒ නිසා අද මම ඊ타ත්ම සන්තෝෂයෙන් තමයි ජීවත් වෙන්නේ. ගොඩනගා ගන්නා, පිළියෙල කර ගන්නා, සකස් කර ගන්නා දේවල් මේ සංස්කාර ධර්මයන් සියල්ලක්ම එක මොහොතකින් එක අවස්ථාවකදී විනාශ ස්වභාවයටපත් වෙනවා කියලා කියන කාරණාව. පින්වත්නි, අපිට පේනවා මෙන්න මේ කියන කාරණාව මට කතා කරපු කෙනාට මම සඳහන් කළා. මම හිතනවා කල්පනා කරනවා Tamanගේ ගිනිගත් හදවත බොහෝ වෙලාවට ඌට හොය ඇයට සනසා ගන්නට පුළුවන් කමක් තිබුණා මේ බුද්ධ වචනේ පිළිබඳව සඳහන් කළාට පස්සේ. එතකොට මුළු මහත් ලෝකයටම සේවාවක් කරපු Tamanගේ සියලු දේවල් විනාශ ස්වභාවයටපත් වෙච්ච කෙනෙකුට අපිට ඒ ආකාරයකට බුද්ධ වචනයකින් අපිට යම් දේශනාවක් සිදු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් අන්න ඒ ප්‍රිය වචනයක් බවට පත් වෙනවා. කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතයේ තුල මසුරු මල විදියට ගත කරනවා නම්, දානයක් මානයක් දෙන්නේ නැත්නම්, ඒ වගේම යම් ආකාරයක කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නේ නැත්නම් පින්වත්නි, අපට ඔවුන්ට යම් විදියකින් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. මසුරුකමත්තල කොහොමද දන් දෙන්නේ? තවත් කෙනෙකුගේ දුකට පිහිට වෙන්නේ කොහොමද කියලා කියන කාරණාව සිහිපත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපිට පේනවා අපේ ජීවිතයේ තුල, සාමාන්‍ය ජීවිතයේ තුල බොහෝ දේවල් කරන්න පුළුවන්. කිසියම් කෙනෙක් ධර්ම මාර්ගය තුල පිහිටලා නැත්නම්, ඔහු ප්‍රඥාවන්ත නැත්නම්, ඔහු වීරියවන්ත කෙනෙක් නෙවෙයි නම්
ඔවුන් වීරිවන්තයන් බවට පත් කරන්න පුළුවන්. ධර්ම මාර්ගය කියලා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපිට පේනවා භාග්‍යතුන් වහන්සේගේ මේ දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාව. මේ සියල්ලක්ම වටිනාම ගුණාංගයන් විදිහට සඳහන් කරලා තිබෙනවා. ඒ කාරණාවන් ඔක්කොම බලනකොට Tamanගේ බලයක් ශක්තියක් විදිහට ගොඩනගාගත්ත දේවල්. දැන් ඒතර බලයක් ශක්තියක් විදිහට ගොඩනගාගත්ත දේවල් විදිහට භෞතික වශයෙන් අපිට පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. හැබැයි ඒ වුණාට ඔබගේ චිත්ත ස්වභාවය දන්නවා. ඔබේ සිත දන්නවා. ඔබේ ජීවිතයේ යම් විදියකින් කරදරයක් බාධකයක් ඇතිවෙච්ච වෙලාවකදී Tamanගේ ජීවිතයේට මේ ධර්ම කාරණාවන් මෙනෙහි කරගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි දන්නවා අපේ ජීවිත තුළ අපි අනාථ තත්යකටපත් වෙනකොට අසරණ වෙනකොට ඒ වගේම Tamanගේ ජීවිතය තුළ තිබෙන දේවල් කෙනෙකුට කියාගන්න වෙලාවක් නැති වෙනකොට පින්වත්නි අපිට පේනවා ඔබට ඔබේ ජීවිතයේ අන්ත අසරණ තත්යකටපත් වෙනවා. ඒ අසරණ තත්යකටපත් වෙනකොට මේ ධර්මයේ මෙනෙහි කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එයයි ධර්ම මානසිකාරයක් අපි ඇති කරගන්නවයි කියලා කියන්නේ. ඒත් එක්කම ඔබ කරලා තිබෙන කුසල ශක්තිය පිළිබඳව ඔබට මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් කවදාවත් Tamanගේ ජීවිතය තුළ යහපත් වූ ක්‍රියාවක් නොකරගත්ත කෙනෙකුට මෙනෙහි කරගන්න දෙයක් ඇත්තේ නැහැ. අන් මිනිසුන්ට ගරහමින් නින්දාවට පත් කරමින් ඔවුන් අපහාසයට ලක් කරමින් සහ නොයෙක් ආකාරයෙහි පීඩාවන්ට පත් කරමින් ජීවත් වෙච්ච කෙනෙකුට ජීවිතයේ අවසානයේදී හිතන්න දෙයක් ඇත්තේ නැහැ. ශක්තියක් ඇත්තේ නැහැ. හැබැයි ඔබ අඩුම තරමින් බණපදයක් හෝ අහලා ධර්ම මාර්ගය තුල පිහිටලා කෙනෙකුට උදව්වක් උපකාරයක් කළා නම් එය ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. ඔබට ඒ ශක්තිය ඔබේ ජීවිතය තුළ තිබෙනවා. ඒ සත්‍ය ක්‍රියාවක් බවට පත් කරගනිමින්ම ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ ගැන මෙනෙහි කරන්නට. මා විශ්වාස කරනවා අපේ net ශ්‍රාවක පින්වත් පිරිස විශේෂයෙන් net ශ්‍රාවක පින්වත් පිරිස අපේ net ගුවන්විදුලි හරහා විශාල වශයෙන් Tamanගේ ජීවිතය තුළ මේ ශක්තිය ගොඩනගාගෙන තිබෙනවා. ඔබ සංසාරයේ තුළ ඊ타මත් වාසනාවන්තයි එවැනි දේවල් ඔබට ඔබේ ජීවිතය තුළ අහන්න දකින්න ලැබීම පිළිබඳව. ඒ නිසා මූලික වශයෙන් ඔන්න ඔය බලයන් පිළිබඳව මම මේ දේශනාවේදී සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරාට පසුව මම වඩාත් කැමැති පින්වත්නි පඤ්ඤා බලන් කියලා කියන කාරණාව අද දේශනාවේදී අපි දේශනාවට වැඩිපුරම ලක් කරගන්නට. දැන් බලන්ට පඤ්ඤා බලයේ විදියට දේශනාවේහි පැහැදිලි කළේ ඔබ හඳුනා ගන්න ඕනේ ඔබේ සිතේ තියෙන ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා. ඔබ ලෝකයේ තුල ජීවත් වෙන தත්ත්වය ස්වභාවය ඔබ කොයි විදියට මොන ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ කියලා කියන කාරණාව ඔබ වඩාත් හොඳින් දැනගත යුතු වෙනවා. පින්වත්නි බලන්න ඒ කාරණාවේදී Tamanගේ සිත තුළ තිබෙන්නා වූ කුසල කර්මයන් එහෙම නැත්නම් කුසල කර්මයනුත් අකුසල කර්මයනුත් අනිත් පැත්තෙන් ගත්තොත් ඔබේ කුසල සිතුවිලිත් අකුසල සිතුවිලිත් මොන විදියටද ගොඩනැගිලා තියෙන්නේ කියලා කියන කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපිට පේනවා අපි නොදැනුවත්වම අපේ ජීවිතයේ තුළ යම් ආකාරයකින් සමහර අකුසල සිතුවිලි ඉතාමත්ම බලවත් විදියට සමහරට එක කාරණාවක් වෙන්න පුළුවන්. ඒ එක කාරණාව ඇතුළේම ඔබට ඔබේ සිත තුළ බලවත් විදියට යම් ආකාරයේහි ගැටලු සහගත ස්වභාවයන් අසහනකාරී ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. දැන් බලන්ට මා ඔබට දේශනා කරන මේ පුංචි කතා වස්තුව අපේ අට කතාවන් වල සඳහන් වන කාරණාව ඉතාමත්ම ලස්සනයි. මේ කියන හැම කතාවක් ඇතුළේම විග්‍රහ කරන කාරණාවන් ඔබේ ජීවිතය ගැන ඔබ ගැනයි මේ කියන්නේ. වෙන කවුරුත් ගැන කියන කාරණාවන් නෙමෙයි. මේ සෑම කාරණාවක්ම එකසේම පින්වත්නි ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ චිර ජීවමාන කාල පරිච්ඡේදයේ තුල එක ගෙදරක ජීවත් වෙනවා අම්මයි තාත්තයි පුතයි. මේ තුන්දෙනා තමයි ජීවත් වෙන්නේ. ඔබ දන්නවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක පුතෙක් ඉන්නකොට ඒ ගෙදරක තියෙන ඊ타මත්ම බැඳීම් සහගත ස්වභාවය. එක අම්මා කෙනෙකුට එක පුතෙක් ඉන්නවා නම් අපි දන්නවා මේ පුතා පුදුමාකාර විදියට ඔබ ආරක්ෂා කරගන්නවා. මාතා යතානියම් පුත්තං මේ ආදි වශයෙන් අපේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදීත් පැහැදිලි කරනවා පින්වත්නි. එක ඇහැක් තියෙන කෙනෙක් ඒ ඇහැ ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා වගේ Tamanට එක දරුවෙක් හෝ දරුවෝ දෙන්නෙක් ඉන්නකොට ඇස් දෙක වගේ ඔබ ඒ ආරක්ෂා කරගන්නවා. මේ ජීවත් වුණු ගෙදර හිටපු අම්මයි තාත්තයි පුතයි මේ තිදෙනා පමණයි ජීවත් වෙන්නේ. මේ නිවසට වැඩමකට බදාල ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේට දන් පැන් පූජා කරලා ජීවිතයේ තියෙන අනිත්‍යතා ස්වභාවය පිළිබඳව උන්වහන්සේ දේශනාවක් සිදු කරනවා.
මේ දේශනාව අවසානයේදී මේ පුතාට ඇති වෙනවා සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තමයි Taman පැවිදි වෙන්න ඕනේ කියලා කියන කාරණාව. පින්වත් එවැනි සිතුවිල්ලක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ සාමාන්‍ය වශයෙන්. අපි සඳහන් කරන්නේ මේ බණපදයක් වුණත් ලංකාවේ හෝ වේවා ලෝකයේ වේවා කොතනක හිටියත් ඒ ධර්මයේ අහන්ට Tamanට ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය සමහර වෙලාවට මේ ආත්මෙ නෙමෙයි පෙර භවයන් වල ඉඳලාම එන ශක්තියක් වෙන්න පුළුවන්. ධර්මයේ හොඳට අහපු කෙනෙකුට ඊටමත් ඉක්මනින් ධර්මයට සමීප වෙන්න පුළුවන්. ඒ ධර්මයේ අහපු නැති කෙනෙකුට මේ ධර්මයේ ඇහෙනකොට යම් කිසි ආකාරයකට වෛරී සහගත චේතනාවක් ඇති වෙන්නත් පුළුවන්. පින්වත්නි අපිට පේනවා මේ කියන පුතාට ඇතිවිච කාරණාව තමයි පැවිදි වෙන්න ඕනේ කියලා කියන කාරණාව. ඒ වෙලාවේදී Tamanගේ දෙමව්පියන්ට මේ අදහස ප්‍රකාශයට පත් කරනවා. හැබැයි දෙමව්පියන් කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ මේ පුතා පැවිදි වෙනවාට. ඒ වෙලාවේදී අපිට පේනවා මේ පුතාගේ දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. මෙයා කොහොම හරි මේ ගෙදරින් පැනලා යන්න ඕනේ කියලා කියන හැඟීම. සිත තුළ මේ සිතුවිලි ඇති වෙනවා. අපි දන්නවා සමහර වෙලාවට සමහර ඇත්තන්ට ඒ සිතුවිලි එන කාල පරිච්ඡේදයක් තිබෙනවා. ඒ එන කාල පරිච්ඡේදයේ තුළ ඒ කුසලයට බර වෙච්ච සිතක් තිබෙනවා නම් අපි ඒට ඉඩ දිය යුතු වෙනවා. කාලයත් සමග සමහරලා දේවල් නැති වෙලා යනවා. නමුත් අර පෙර භවයන් වල ඉඳලාම එන ශක්තිය මතුවන අවස්ථාවලදී අපි ඒ සඳහා ඉඩ කඩ ලබා දිය යුතු වෙනවා. මේ අම්මයි තාත්තයි දෙදෙනා කල්පනා කරන්නේම පුතා දැන් කොයි වෙලාවක හරි ගෙදරින් පැනලා යන්න පුළුවන්. ඒ නිසා තාත්තා වැඩට යන වෙලාවේදී අම්මට කියලා යන්නේ පුතා හොඳට බලා ගන්නට. ඒ නිසා මේ අම්මා කරන්නේ මේ ගෙදර නිවසේ තිබිච්චි දොර ළඟ අම්මා ඉඳගෙන Tamanගේ පන් වියන කටයුතු සිදු කරනවා. ගෙදර ගෘහ කටයුතු සමහර දේවල් ඒ දොර ළඟ ඉඳගෙන සිදු කරන්න. හේතුව මොකද? බැරි වෙලාවත් මේ දරුවා මේ ගෙදරින් පිටවෙයයි කියලා කියන හැඟීම නිසා. මේ වෙලාවේදී මේ දරුවා තරමක් දුරට පොඩි කපටි චේතනාවක් ඇති කර ගන්නවා. ඇති කරගෙන කියනවා අම්මා මට මේ වැසිකිළියට යන්න අවශ්‍යයි. ඒ නිසා මේ ශරීර කෘත්‍ය කරගන්න යන්න අවශ්‍යයි. මට පොඩ්ඩක් එළියට යන්න දෙන්න. මේ දරුවා එළියට යනවා. ඒ වෙලාවේදී මේ දරුවා ගෙදරින් පිට වෙනවා. ගෙදරින් පිට වෙලා Taman ආසන්නෙම තිබිච්ච විහාරස්ථානෙට ගිහිල්ලා ඒ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සඳහන් කරලා මේ දරුවා පැවිදි වෙනවා. තාත්තා වැඩට ගිහිල්ලා ගෙදර එනවා. අම්මා ගේ ඇතුලේ ඉන්නවා. තාත්තා අහනවා කොයි පුතා කියලා. ඒ වෙලාවේදී අම්මා කියනවා පුතා ඇති ඇතුලේ කියලා. නමුත් ගේත් බලනවා පිටත් බලනවා මේ දරුවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවා දැඩි ලෙස කම්පාවකට වේදනාවකට තරුවා පිළිබඳව මේ තාත්තගේ සිත තුළ ඇති වෙනවා. ඔබ දන්නවා මේ ලෝකයේ තියෙන බැඳීම් සහගත ස්වභාවය කොයි වගේද කියලා. ඒ නිසා මේ තාත්තට ඇතිවෙන සිතුවිල්ල තමයි දැන් පුතා නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ. අපි දෙන්නම ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා තාත්තාටත් ඇති වෙනවා සිතුවිල්ලක්. ඒ තමයි පුතා පැවිදි වෙච්ච තැනම ගිහිල්ලා පැවිදින්න ඕනේ කියලා කියන හැඟීම. දැන් ඔබට තේරෙනව නේද මේ තාත්තා ගිහිල්ලා පුතා හිටපු තැනම පැවිදිනවායි කියලා කියන කාරණාව. තාත්තගේ සිතේ නම් කිසිසේත්ම නිවන් දැකීමේ පරමාර්ථයක් හිත නැත්තේ නැහැ. තාත්තට අවශ්‍යතාව තියෙන්නේම Tamanගේ පුතා දිහා බල බල පුතත් එක්ක ජීවත් වෙන්න. ගෙදර ඉඳලා ඒ වැඩේ කරගන්න බැරි නිසා පැවිදි වෙනවා. අම්මත් කල්පනා කරනවා මමත් මේ තනියම මේ ගෙදර ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා මමත් යන්න ඕනේ. පන්සලට මමත් ගිහිල්ලා පැවිදි වෙනවා. දැන් ඔබට පේනවා සමහර වෙලාවට අපේ රටේ ජීවත් වෙන පිරිස් සමහර වෙලාවට අම්මා තාත්තා දරුවෝ ඔක්කොම පැවිදි වෙනවා. අපි දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සිතුවිලි තියෙන ස්වභාවයේ தත්ත්වය. අපි කවුරුත් විවේචනය කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා එය තමන්ගේ සිත් පිළිබඳව කියවීමක්. ඒ නිසා මේ මිනිසුන්ගේ සිත් ගැන කියවනවා යයි කියලා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එය ඥානයක් උපදවාගත් උතුමන් වහන්සේලාට ඒ දේ කියන්නට පුළුවන්කමක් තියෙනවා. පරිචිත්ත විඥානනීය ඥානය උපදවාගත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතුවිලි ස්වභාවයේ தত্ত্বය ඒ කුමක්දයි කියලා හොයාගන්න පුළුවන්. ඒ හැරෙන්නට බාහිර වශයෙන් මිනිසුන්ගේ තියෙන ස්වභාවයේ தত্ত্বය තුළ මිනිසුන්ගේ සිත් ගැන අපිට කියවන්න බෑ. හැබැයි ක්‍රියාත්මක වෙන ස්වභාවය මත යම් කිසි දෙයක් අපිට කියන්න පුළුවන්. දැන් මේ පන්සලකට වෙලා දැන් පුතයි අම්මයි තාත්තයි තුන් දෙනාම ජීවත් වෙනවා. දැන් අර ගෙදර තිබෙච්ච සෙනෙහස ආදරය ලිංගත්කම සෙනෙහස බැඳීම් සියල්ලක්ම පින්වත්නි අපිට පේනවා මේ එකම ආකාරයකට මේ පන්සලෙත් සිදුවෙනවා. දැන් ගෙදර ජීවත් වුණත් එකයි පන්සලේ ජීවත් වුණත් එකයි.
ගෙදරත් 3 දෙනාම එකට ජීවත් වුණා කාලා බීලා සෙනෙහසින් ලිංගතුකමින් හිටියා. හැබැයි පන්සලට ගිහිල්ලත් අපිට පේනවා දැන් පන්සලේ 3 දෙනාම පැවිදි වෙලා එකම විදිහට ජීවත් වෙනවා. අර දරුවාට පැවිදි වෙන්න ඕනේ කියලා ආසාවක් ඇති වුණාට අපිට පේනවා Taman නොදැනුවත්වම මේ කියන එක්තරා ආකාරයකට කොටුවකට එහෙම නැත්නම් බැම්මකට Tamanගේ අම්මයි තාත්තයි එක්ක Taman දැන් ජීවත් වෙනවා. මේ ස්වභාවයේ தત્ත්වය දකිනකොට බොහෝ භික්ෂුන් වහන්සේලාට සහ මිනිසුන්ටත් යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වුණා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් සමීපයට ගිහිලා සඳහන් කරනවා ස්වාමීනි අර අහවල් විහාරස්ථානයේහි වැඩ ඉන්න අම්මයි තාත්තයි පුතයි 3 දෙනාම පැවිදිලා. මේ 3 දෙනාම ඊ타ත්ම හොඳින් සතුරු සාමිච්චින් යුක්තව කිසි ප්‍රශ්නයක් නැතුව ඔවුන් හොඳට දානේ වළඳලා ඔවුන් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා. හැබැයි කිසි වෙනසක් ඇත්තේ නැහැ. මෙහෙම ඉන්න පුළුවන්. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ 3 දෙනාට මෙන්න කියනවා. මේ 3 දෙනාට මෙන්න කියලා සඳහන් කරනවා ඇත්තද මේ භික්ෂුන් වහන්සේලා චෝදනා කරන කාරණාව. ඔබලා 3 දෙනා තාමත්ම හොඳින් සෙනෙහසින් ලිංගතුකමින් එකිනෙකා ප්‍රියමනාප ස්වරූපයෙන් යුක්තව එකට බැඳිලා පන්සලේ ජීවත් වෙනවා. ඇයි එහෙම උනේ? ඒ වෙලාවේදී මේ ඉන්න පිරිස සඳහන් කරනවා ස්වාමීනි අපිට මේ එක එක්කෙනා බලන්න නැතුව ඉන්න බෑ. අපිට මේ එක එක්කෙනා බලන්න නැතුව ඉන්නට බෑ. ඒ නිසා අපි එක්කෙනා දෙන්න අපි අම්මයි තාත්තයි අපි පුතයි අපි ඔක්කොම එකට ජීවත් වෙනවා. ඒ නිසා දකින්න ඕනේ මේ අය එකට ජීවත් වෙන්න ඕනේ. මට මේ ඔක්කොමත් එක ජීවත් වෙනවා. තාත්තත් පුතත් ඔක්කොම එකම උත්තරයක් ලබා දෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මහණෙනි මේක පැවිදිකමට ගැලපෙන කෙනෙක් නෙමෙයි. මෙන්න මේ කියන කාරණාව ඔබ හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ කාරණාව තමයි ගැඹුරු කාරණාවක්. හැබැයි සරලව ඔබට මේක දැන් දැනෙන්න පුළුවන් මා කියන විදියට. නමුත් ඊට වඩා බොහොම ගැඹුරුම ස්වභාවයක්. මෙන්න මේ තමයි තථාගතයන් වහන්සේගේ උතුම් ගැඹුරු දර්ශනීය තුළ තිබෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී මේ පිරිසට සඳහන් කරනවා මේ ප්‍රියන්ගින් නොදැක්මත් ප්‍රිය වූ අය දකින්නට නොලැබීමත් ඒ වගේම අප්‍රියන්ගේ දැක්මත් අපි අකමැති අයගේ දැකීමත් කියලා කියන මේ දෙකම දුක් උපදවන කාරණාවන්. මා ඔබට නැවතත් සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට Taman ප්‍රිය කරන්නා වූ පුජ්‍යලයන් අපි මෙතනදී ගත්තොත් පුජ්‍යලයන් විදියට අපිට මේ ගැන තව කතා කරන්න පුළුවන්. වස්තු වෙන්න පුළුවන් වෙනත් ඕනෑම කාරණාවක් වෙන්න පුළුවන්. ඒ ප්‍රිය වූ පුජ්‍යලයන් දැක ගන්නට ලැබෙන්නේ නැත්තම් ඒකත් දුකක්. ඒ වගේම අප්‍රිය මිනිසු අපට අපේ ජීවිතේට දකින්නට ලැබෙනවා නම් අන්න ඒකත් දුකක් විදිහට දේශනාවේ සඳහන් කළා. ඒ නිසා කිසියම් කෙනෙක් මේ ලෝකයේ තුල උත්සාහගත යුතු වන්නේම ප්‍රිය වූ වස්තු පිළිබඳව ප්‍රිය වූ පුජ්‍යලයන් පිළිබඳව හොය දකින්නටත් අප්‍රිය මිනිසු හැමදාම දැක ඒ පිළිබඳව හිතන්නත් කල්පනා කරන්නත් නෙවෙයි ප්‍රියන්ගෙන් සහ අප්‍රියන්ගෙන් වෙනස් වූ එහෙම නැත්නම් ඒ දෙකම නැති තැනකට තමයි අපේ මනස ගොඩනගා ගත යුතු වන්නේ. ඒ නිසා අපිට පේනවා යම් කෙනෙක් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි ගත්තොත් ප්‍රිය සහ අප්‍රිය වස්තු දෙකම අපි සංස්කාර ධර්මයන් විතර ගත්තොත් ඒ දෙක පිළිබඳවම එකක් ඇලෙන එකත් අනිත් එකත් ගැටෙන එකත්. ඔබ දන්නවාද මේ කියන කාරණා දෙක ඇතුළේම තියෙන්නේ කුමක්ද කියන එක? ඔබට මා සඳහන් කරන්නේ ඔබේ මනස තුළ තියෙන ප්‍රධානතම සිතුවිලි දෙකක්. මේ සිතුවිලි දෙක නිසාම තමයි අපිට පේනවා අපේ ජීවිත තුළ මේ ඇලීම් ගැටීම් සහගත ස්වභාවය තිබෙන්නේ. එකක් තමයි ප්‍රිය පුච්චලයන් ප්‍රිය වස්තුන් අපට දැක ගන්නට අවශ්‍යයි කියලා කියන කාරණාව තියෙන්නේම ඒ තුළ තියෙන්නේම තෘෂ්ණා බරිත වූ සිතුවිල්ලක්. තණ්හාවෙන් බරවිච්ච සිතුවිල්ලක්මයි පින්වත්නි මෙතනදී සඳහන් කරන්නේ. ඊළඟට අපි අප්‍රිය මිනිසු දැක ගන්නට අපි අකමැති ස්වභාවය. අප්‍රිය මිනිසු දකිනවා නම් ඇහැට පේනවා නම් අපේ කනට පේනවා නම් යම් ආකාරයෙන් එතනදී ඇතිවෙන හැම වෙලාවක් තුළදීම ඇතිවෙන්නේම දේශ සහගත සිතුවිල්ලක්මයි. හොඳට හොයලා බලන්න මේ කියපු බොහොම සරල කාරණාව තුළ අපිට පේනවා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තුළ අපේ ජීවිතයේ තුළ යම් ආකාරයකින් ඔය ප්‍රිය සහ අප්‍රිය කියලා කියන වස්තු දෙක අතර තමයි අපේ ගැටීම තියෙන්නේ. ඒතර ප්‍රිය සහ අප්‍රිය කියලා කියන වස්තු දෙක අතර මේ ගැටීම තියෙනකොට අපේ ජීවිතේ එක්තරා ආකාරයකට අසහනකාරී ස්වභාවයක් තත්ත්වයක්
අපට පේන අපේ ජීවිතය තුළ ගොඩනැගෙනවා. මාපියෙහි සමාගංචි අප්පිහි කුදාචනම් පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දස්සනං. අන්නේයි මා සඳහන් කළේ සරල කාරණාවක් විදිහට ප්‍රියං නොදකීමත් අප්‍රියං දැකීමත් මේ දෙකම Tamanගේ ජීවිතයේහි දුකට හේතු වෙන කාරණාවක්. එතකොට ප්‍රියං දැකීමත් අප්‍රියං නොදකීමත්. එතකොට අපි කොහොමද මේ කාරණාව තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දේශනාවේදී බොහෝ කාරණාවන් විශේෂයෙන් අපිට පේනවා. මේ අට කතාවේදී විසාමත්ම වැඩිපුර අපිට විස්තරාත්මක දේවල් අපිට සඳහන් කරලා තිබෙනවා. ප්‍රියග්ගාහි කියලා කියන්නේ ප්‍රිය දැකීම් ස්වභාවය ඇති වෙන දේවල්. මොකක්ද මේ ප්‍රිය දැකීම් සහගත ස්වභාවය විදිහට සඳහන් කරන්නේ? ඒ තමයි අපි හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතේ අපි උත්සාහ කරන්නේ අපි අපේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්නට පුළුවන් කාරණාවන්. එතකොට අපි ජීවිතයේ තුළ යම් කිසි ආකාරයකට ඇස කන නාසය දිව ශරීරයේ පිනවන්නට පුළුවන් කාරණාවන් විදිහට මාපියෙහි සමාගංචි අප්පිහි කුදාචනං අපි ප්‍රිය වස්තු විදිහට බොහෝ වෙලාවට අපි යොදා ගන්නවා. අපේ දෙමව්පියන් අමුදරුවන් ඒ වගේම Tamanගේ තියෙන වස්තුව ආභරණ තනතුරු මේ සියල්ලක්ම අපිට පේනවා අපේ ජීවිතය තුළ තියෙන අපිව පිනවන්න තියෙන වස්තු. ප්‍රශ්නේ තියෙන ගැටලුව තියෙන්නේ පින්වත්නි මේ ප්‍රිය කරන වස්තු වලට අපි ගොඩාක් දේවල් අපේ ජීවිතය තුළ යම් කිසි ආකාරයකට බැඳීම් සහගත ස්වභාවයක් ඇති කරගන්නකොට ඒ බැඳීම් සහගත ස්වභාවය තුළ තිබෙන්නා වූ ගැඹුරු ස්වභාවය අපි අවබෝධ කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා මේ බැඳීම් සහගත ස්වභාවයක් ඇති වෙනකොට අපි මේ අනිත්‍ය දේහි අනිත්‍ය ස්වභාවය දකින්නේ නැහැ. දුක්ඛිත ස්වභාවය තුළ තිබෙනා වූ දුක්ඛ ස්වභාවය දකින්නේ නැහැ. ඒ වගේම අනාත්ම ස්වභාවය තුළ තිබෙනා වූ අනාත්ම ස්වභාවය දකින්නේ නැහැ. අසුභය තුළ තිබෙනා වූ අසුභය අපි දකින්නේ නැහැ. අපි නුවණින් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවක් තුළදීම අපිට පේනවා අපි අර හිතාගන්න ජීවත්වන ලෝකයට වඩා යම් කිසි දෙයක් අපිට පේනවා වෙනස් ලෝකයක් ඊට එහාට තියෙනවා. අපිට පේන්නේ සාමාන්‍ය දේවල් විතරයි පේන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොයිතරම් වටිනවද කියලා කිව්වොත් එහෙම එතකොට අනිත්‍ය දේහි අපි අනිත්‍ය ස්වභාවය දකින්නේ නැහැ. හේතුව මොකද? හැම දෙයක්ම වෙනස් වීමකට ලක් වෙනවයයි කියලා කියන කාරණාව අපි දකින්නේ. දැන් බලන්න අර ගෙදර ජීවත්වන අම්මා තාත්තා පුතා ඒ තුන්දෙනාම මේ ප්‍රිය වූ වස්තුවකට ඇතිවිච්ච ස්වභාවය නිසා එකිනෙකා බල තමන්ගේ මුළු ජීවිත කාලයේම ජීවත් වෙන්න ඕනේ කියලා කියන හැඟීම නිසා ඇති කරගත්ත සිතුවිල්ලක්. ඔබ හිතන්න ඕන් ඒ විදියට ජීවත් වෙනවා. හැබැයි යම් වෙලාවකදී ඒ පුතා මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට අම්මා මරණයටපත් වෙන්න පුළුවන්, තාත්තා මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම ඔවුන්ට ඇතිවෙන ස්වභාවයේ තත්ත්වය කුමක්ද? ඔවුන් සතුටින් ජීවත් වුණාට වඩා අර කෙනෙක් අහිමි වීම නිසා තේරෙනවද? පුතා මැරෙන්න පුළුවන්, අම්මා මැරෙන්න පුළුවන්, තාත්තා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ මරණ සහගත ස්වභාවය නිසාම ඔවුන්ට බරපතල විදිහේ දුකක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අර සන්තෝෂින් ජීවත් වෙන ස්වභාවයට වඩා දසදහස් ගුණයක් ඔවුන්ට අඬන්ට වැළපෙන්න ශෝකයටපත් වෙන්න සිදු වෙනවා. හේතුව මොකද්ද? එහෙම අඬන්නේයි වැළපීමට ලක් කරන්නේ ඇයි? පින්වත්නි, එතනදී අපිට පේන්නේ ඔවුන් අර අනිත්‍යතාව කියලා කියන දර්ශනය ඔවුන් දැක්කේ නැහැ. ඒ වගේම දුක්ඛ සහගත ස්වභාවය දැක්කේ නැහැ. අනාත්ම ස්වභාවය දැක්කේ නැහැ. අසුභ ස්වභාවය දැක්කේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනාවේදී සඳහන් කරන්නේ මොනතරම් ප්‍රියමනාපෝ දේවල් අපේ ජීවිතය තුළ තිබුණත් ඔබ අම්මට තාත්තට දරුවන්ට ඔබේ නිවසට ඔබේ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට මේ මොන දෙයකටවත් ඔබ ආදරෙන් සෙනෙහසින් ලිංගතුකමින් බැඳිලා මේ සියලුම දේවල් ඔබ ඒකරාශී කරගත්තත් අල්ලාගත්තත් ඔබට සතුටියයි කියලා හිතලා නමුත් පින්වත්නි කවදාවත් Tamante ඒවා සතුටක් ගෙන දේවල් නෙමෙයි. ඒවා ඔක්කොම කෙලවර වෙන්නේ Tamanta මහා දුකක් ගෙන දෙමින්. ඔබ හිතන්න කල්පනා කරන්න ඔබ මහා ධනයක් තියෙන කෙනෙක්. ඔබේ ධනය නිසාම ඔබ මහා විශාල මන්දිරයක් සකස් කරගෙන තිබෙනවා, ගෙයක් සකස් කරගෙන තිබෙනවා. යාන වාහන දැසිදසුන් බොහෝ දේවල් තිබෙනවා. අන්තිමේටම ඔබට සිදුවන්නේ ඔබේ ගෙදර තියෙන කාමර ටිකටවත් ඔබට යආගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඔබේ ඒකරාශී කරගත්ත වතු පිටි ටිකවත් ඔබට බලා ගන්නට බැරි තත්ත්වයක් උදා වෙනවා. හැබැයි අර ඇඳට වැටෙන කම්ම අපි ඒ ගැන හිත කල්පනා කර
අපි හිතනවා කල්පනා කරනවා මේ ඔක්කොම මට අයිතියයි කියලා. නමුත් ඔබට හැකියාවක් තිබිච්ච කාලයේදී ඔබ ඒ දේවල් බල සතුටුනා. නමුත් Tamanට මේ ශක්තිය මේ සියල්ලක්ම අහිමි වෙලා යනකොට Tamanට පේනවා Tamanගෙන් මේ සියලු දේවල් ගිලිහිලා යනවා. එතකොට ලොකු දුකක් ඇති වෙනවා. සමහර කෙනෙකුට ලොකු දේශයක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මහා තෘෂ්ණා සහගත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනාවට ලක් කරපු කාරණාව තමයි ප්‍රිය වූ දේවල් බල ජීවත් වෙන එකත්. අප්‍රිය මිනිසු පිළිබඳව අපි හිත කල්පනා කර උන්ට වෛර කර ජීවත් වෙනවා කියලා කියන එකත් මිනිසුන්ට සහනයක් ඇති වෙන කාරණාවක් නෙමෙයි. මිනිසුන්ගේ ජීවිතයට සහනයක් ඇති වෙන්නේ නැහැ ඒ තුළ. එතකොට අපිට පේනවා මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ අපි කොච්චර බැඳීම් සහගත වලට යටත් වෙලා හිටියත් ජීවිතයේ සියල්ලක්ම අනිත්‍යතාවයට යටත් වෙච්ච ලෝකයක් තුළ අපි ජීවත් වෙන්නේ. ඔබේ දරු මල්ලෝ විදේශ රටක ඉන්න පුළුවන්. ඒ දරුවෝ එහෙ ඉන්න පුළුවන්. අපි කොයිතරම් දුරට අපේ ජීවිතේ බලයක් ශක්තියක් තියෙන කාලයේදී අපි බොහෝ භෞතික දේවල් යම් දේවල් අපි එකතු කළත් රැස් කළත් අවසානයේදී අපිට පේනවා අපේ ජීවිතය අපි තනි වෙන ස්වභාවයක් තිබෙනවා. ඒ තනි වෙන ස්වභාවය මා හැමදාමත් අවධාරණය කරන්නේ මේ ජීවිත සටන තවත් කෙනෙක් එක කරන සටනක් නෙමෙයි. මේ ජීවිත සටන කරගෙන යාමට Tamanට කවුරුවත් ඇත්තේ නැහැ. Tamanගේ සමීපයේහි Tamanට මරණයට මුහුණ දෙනකොට Tamanට ඒ ශක්තිය කිසි තැනක ඇත්තේ නැහැ පින්වත්නි. අපට තියෙන එකම ශක්තිය තමයි ඔබ උපදවාගත්ත කාරණාව. ඔබ උපදවාගත්ත කාරණාව ඉතාමත්ම හොඳින් තේරුම් බේරුම් කරගත්තා නම් Tamanගේ ජීවිතේ ඉතාමත්ම වටිනවා. මේ නිසා මේ දේශනාවේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අයෝග යෝග කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. ඇත්ත වශයෙන්ම අයෝග කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාර්ය. එහෙම නැත්නම් Tamanගේ සිත නොයදී යුතු තැන්වල Taman යෙදීම. ඒ වගේම යෝග කියලා සඳහන් කරන්නේ යෝනිසෝ මනසිකාර්ය. යෝනිසෝ මනසිකාර්ය කියලා කියන්නේ හරියටම තේරුම් ගන්න ඕනේ. මේ ලෝකයේ තුල තිබෙනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයකට යටත් වෙච්ච ලෝකයක් තුල මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි එකතු කරගන්නා රැස් කරගන්නා බොහෝ දේවල් පින්වත්නි අපට අපේ ජීවිතය තුළ අහිමි වෙන අවස්ථාව අදද හෙටද අනිද්දාද කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා Tamanගේ හිත යම් කිසි දෙයකට බැඳිලා ඒ පිළිබඳ වෙලිලා අපේ ජීවිතේ එක්තරා ආකාරයකට අපි සිරකරුවන් බවට පත් කරගන්නවට වඩා අපි සිරගෙදරක ජීවත් වුණත් අපිට නිදහසක් අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒ නිසා ඔබේ මනසින් ලෝකයට බැඳිලා තියෙන ඒ සිරගෙවල් අයින් කරන්න උත්සාහ කරන්න. ඔබේ දරුවන් පිළිබඳව, දෙමව්පියන් පිළිබඳව, ඔබේ වස්තුව පිළිබඳව බොහෝ දේවල් ඔබේ මනසට දැනෙන්න පුළුවන්. නමුත් අපි නිදහස් වෙච්ච ලෝකයක් තුළ ජීවත් වෙමු. මේකෙන් අදහස් කරන්නේ ඔබ සතුව තියෙන සකල විද දේවල්ම ඔබ ඉවත් කරන්න කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. හැබැයි හොඳ අවබෝධයක් ඇතුව මේ සියලු දේවල් අපට අපේ ජීවිතය තුළ අහිමි වෙනවයයි කියලා කියන මේ ස්වභාවයේ தත්ත්වය හොඳට අවබෝධ කරගත්ත කෙනෙකුට Tamanගේ ජීවිතයට කිසිම දුකක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ කාරණාවන් වඩන්නට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය අපි දකින්න ඕනේ. ඒ නිසා අපි නාම රූප ධර්මතාවල තිබෙනා වූ ගැඹුරු ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, මේ අනිත්‍යතාවගත ස්වභාවය හොඳට අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ දකින්නකොට Tamanගේ ජීවිතයට කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊ타ත්ම හොඳින් සන්තෝෂයෙන් යුක්තව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. ඔබම හිතන්න කල්පනා කරන්න ඔබේ ජීවිතයේ වයස ප්‍රමාණයත් එක්ක ඔබ දැන් කොයි වාගේ තැනකද කොයි වාගේ ස්ථානයකද ජීවත් වෙන්නේ. මේ தත්ත්වයේ පින්වත්නි අපි වහා තේරුම් ගත යුතු වෙනවා. ඒ තේරුම් ගැනීමම කියලා කියන්නේ ඔබේ ජීවිතයට විශාල ශක්තියක් වෙනවා. ධර්මයේ විතරයි අපට අපේ ජීවිතයට පිහිටට පිළිසරණ තියෙන එකම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා අද අපේ දේශනාවේදී මා සඳහන් කළේ පඤ්ඤා බලයක් විදියට ගොඩනගාගෙන මේ தත්ත්වයේ ස්වභාවය තේරුම් ගන්නට ඔබ සියලු දෙනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් අපිට දන් පින් දෙන උදව්පකාර කරන සියලු දෙනාටම මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කරනවා. අපි කරන හැමදාමත් කුසල ශක්තිය ඔබේ ජීවිතයට ශක්තියක් වේවා, යහපතක් වේවා, කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද මේ දේශනාව සඳහා Tamanගේ පින්බර දායකත්වය ලබා දුන්නා දකුණු පයාගල පදිංචි චන්ද්‍රකාන්ති ගුණසේකර මහත්මිය බිරිඳ, එවැගේම අසේල පුතුණුවන් රුක්ෂානි දියණිය,
ශානිකා දියණිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින් අද දේශනාවට දායකත්වයේ දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා වර්ෂ 2019 ජූලි 25 වෙනි දින මිය පරලොව යන්ට යෙදුනා වූ ආදරණීය සැමියාණන් දයාබර පියාණන් වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි ගුණසේකර මහතාණන්ට මේ අවුරුදු 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට මේ ඉක්මන් භවයකදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ උතුම් ධර්මයේ අවබෝධ කරගෙන මේ ධර්ම ශ්‍රවණය කරපු සිළු දෙනාටවත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ විඳින දුකින් නිදහස් වෙන්නත් අද දේශනාවට දායකත්වයේ දරපු පින්වත් විස බලාපොරොත්තු වෙනවා. මෙම වටිනා ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සැමටත් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය කර්මයට සිතක් සාන්තියක් ලබා දුන්න. එහෙම නැත්නම් ඒ සඳහා දායකත්වයේ දරපු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරු සියලු දෙනාටමත් මේ ධර්මයේම ආනිසංස බලෙන් ශක්තිය බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිස විශේෂයෙන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ශක්තියත් ජීවිතේට ශක්තියක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වතුන්ගේ පරම්පරානුගත මේ ගිහිල්ලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහින් සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිපිත මෙහෙවරක් කළා අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටමත් උතුම් නිවනින් සැනසීම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සිල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට මිය ගියා වූ සියලු දෙනාටමත් අපි හැම දිනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.